සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්ම පණිවිඩය ලෝකයට ඇහෙන කාලයක ධර්මය අහන්න ලැබීමත් සංසාරිකව කරගත්තු විශාල පුණ්‍ය කර්මයක්, කර්මික විපාකයක්. ඒ ධර්මයේ හැසිරෙන්න ලැබීමත් සංසාරිකව කරගත්තු විශාල කුසල කර්මික විපාකයක්. පින්වත්නි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්න කලින් සාමාන්‍ය සත්වයෝ ජීවිතයේ සැනසෙනුම තැන කියලා හිතාගෙන ඉන්නේ බ්‍රහ්ම ලෝකය. කියන්නේ එහෙමයි කියලා තියෙන්නේ. මේ රජ කුලය, දෙව් කුලය සහ බ්‍රහ්ම ලෝකය කියලා තමයි තුනකට බෙදලා තියෙන ලෝකේ සැප. රජ කුලය කියන්නේ සාමාන්‍ය හීන බ්‍රහ්මචර්යාවෙන් ලැබෙන විපාකයක්. මධ්‍යම විදියට යම් කෙනෙක් බ්‍රහ්මචර්යාව රැක්කොත් එයාට දිව්‍ය ලෝක සම්පත්තියත්, උපරිම විදියෙන් බ්‍රහ්මචර්යාව රැක්කොත් එයාට බ්‍රහ්ම සම්පත්තියත් ලැබෙනවා කියලා මතක් කරලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි තේරෙන්න ගත්තේ බ්‍රහ්ම සම්පත්තිය මහා දුක් ගොඩක් කියලා. ඊයේ ලස්සන කතාවක් කිව්වා. මම හිටියේ තැන දරුවෙක්. මම මෙහෙම හිටියට මාත්වේ මාතලී එක කොච්චර රවුම් ගහලාද කියලා. මටත් ඒක කල්පනා වුණේ ටිකක් වෙලා ගිහිල්ලා. මම මෙහෙම හිටියට මාතලී එක මාත් කොච්චර කරක් ගහලාද කියලා. මොකද්ද මේ කියන්නේ? සක්‍ර දේවේන්ද්‍ර වෙලා කොච්චර සංසාරේ ඉන්නේ නැද්දනේ. ඒතර මාතලිත් එක්ක අපිත් රවුම් ගහලා නෑද? අපෝ තියනවා. වාජ්‍යන්ති රතේ නැගලා පුන්සඳ මඩලක් වගේ කියනවා ඇතට පේන්නේ. කරක් ගහලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නේ? දැන් ත්‍රිවිල් එකක්වත් නොතිබ්බට. පැති බ්‍රහ්ම ලෝක සම්පත්තිය පවා දුකයි කියව බුදුරජාණන් වහන්සේ සැපයි කියලා පෙන්නුවේ මේ ස්කන්ධ වලින් මිදිච්ච තැන. දිව්‍ය ලෝකෙත් නෙමෙයි, මනුෂ්‍ය ලෝකෙත් නෙමෙයි, බ්‍රහ්ම ලෝකෙත් නෙමෙයි. ඒ තුනම අයිති වෙන්නේ ලෝකෙට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, මහණෙනි මේ ලෝකය කියන එක ඇතුලේ හිර වෙලා ඉන්නවා කියන්නෙම අංක 1. කොහෙවත් ප්ලැට්ෆෝම් එකක් කොහෙවත් තැනක් ස්ථීර නැහැ. ඔකනේ ඇත්ත. දැන් මනුෂ්‍ය ජීවිතේ හොඳයිනේ. ඇත්තරම් මේක එච්චර ලොකු නරකක් නෑ. ඉතින් නරකක් තියෙනවනේ ওই පිංගුතුල්ලා. මිනියේ මේක ඔය අන්තිම කාලෙදි ලෙඩ දුකක් හැදෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ හැටි. ඒ වගේ පුංචි ෆෝල්ට් ටිකක් තමයි තියෙන්නේ. හැබැයි දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ අපි ඒ ෆෝල්ට් ටික නැති කරගන්න. දැන් බක්කුල මහරහතන් වහන්සේ ගත්තාම
මුළු ජීවිත කාලෙටම කිවිසුමක් විතරයි ගියේ කියනවනේ. ලෙඩක් දුකක් නෑ. ඔය පින්වතුන්ලටත් ඕනනම් කර්ම රැස් කරලා ඒ වගේ ජීවිතයක් ගන්න බැරිද? පුළුවන්. එහෙම ගන්න පුළුවන්. මුද්‍රා ඖෂධ ආරෝමව පූජා කරලා ගන්න පුළුවන්. හැබැයි වැඩක් තියනවාද? වැඩක් නෑ. හේතුව කිසිදු ලෙඩක් නොහැදුණත් බක්කුල මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්න උනා. ඒ කියන්නේ ලෝකයේ ඇතුලේ කොහෙවත් ස්ථීරසාර තැනක් නෑ. මෙහෙ වේවා මනුස්ස ජීවිතයත් එහෙමයි පින්ගන්නේ. මේ මනුස්ස ජීවිතයේ තියෙන භයානකම නරක තමයි මේ මනුස්ස ජීවිතය ස්ථිර නැහැ කියන එක. බ්‍රහ්මෙක් වෙන්න තැන බලන්න. බ්‍රහ්මෙක් වෙන්න ලේසි නෑ. බ්‍රහ්මෙක් වෙන එක ලේසිද? බ්‍රහ්මෙක් වෙන එක ලේසි නෑ. අඹදරුව අතරින්න ඕනේ. සැපයිද දුකයිද? දුකක් අඹදරුව අතහැරලා කැලෑවකට යනවා. කැලෑවකට යන්න ඕනේ. සැපයිද දුකයිද? කැමති ආහාර හොයන්නේ නැතුව ලැබෙන ආහාරයක් වළඳලා පිළිවෙත් පුරා ගන්න හිත හදා ගන්න. සැපයිද දුකයිද? දුකයි. මිනිස්සු වගේ සැප සම්පත් හොයන්නේ නැතුව තියෙන දෙයකින් පරිමෙහිගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. පින්ගන්නේ. එහෙම පුරුදු වෙලත් 10000ක් උත්සාහ කරොත් එක්කෙනාටයි ධානයක් ලබන්න පුළුවන්. ඒ ධානයත් මරණ වේලාව දක්වා පරිහවා ගන්නේ නැතුව තියාගත්තොත් විතරයි බ්‍රහ්ම ලෝකයකට යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයකට ගියා කියලා එතන ඇති ස්ථිරසපන. බ්‍රහ්මයන් මෝහ ගින්නෙන් ගිනි ගන්නවා. අප්‍රමාද ගින්නෙන් ගිනි ගන්නවා. අප්‍රමාද නෙවෙයි ප්‍රමාද ගින්නෙන්. කුසලේ ප්‍රමාදයි. විපරිණාමයටත්පත් වෙනවා. ඒකනේ කාලයක් ගිහිල්ලා මොකක් වෙනවද? චුත වෙලා යන්නේ. අන්න ඒකයි අර කඩිරැලක් පෙන්නලා කිව්වේ. මතකද? ආනන්ද මේ කඩිරැලේ සක්විති රාජ්‍යත්වය නොලබපු කඩියෙක් නෑ කිව්වා. එතකොට ඔය පින්වතුන්ලගේ අතර සංසාර ජීවිතය කල්පනා කරලා බලව මාතරිත් එක්ක කොච්චර කරක් ගහලා ඇද්දනේ. දැන් මේක තමයි අපි තේරුම් ගන්න. මේක තේරුම් ගන්නකම් සංසාරේ භව ගමනින් මිදෙන්න ඔබට හිතක් පහළ වෙන්නේ. ඔබට මේ භවගාමී ගමනින් මිදෙන්න ඕන නම් ඔබ විසින් කළ යුත්තේ මේ ජීවිත යථාර්ථය තේරුම් ගැනීමයි. පින්වත්නි. ඉපදිපදී මෙරි යන මේ ස්කන්ධ සහිත ලෝකෙට නම් වැළුම් කරන්න එපා. පැහැදිලිද මම කියන්නේ? ඉපදිපදී මෙරි යන මේ ස්කන්ධ ලෝකයට ඇලුම් කළොත් ඔබ ඇලුම් කරන්නේ සංසාරයටයි. ඔබ සංසාරයට ඇලුම් කරනවා කියලා කියන්නේම ඔබ ඇලුම් කරන්නේ දුකටයි. ඔබ දුකට ඇලුම් කරනවා නම් ඔබ සංසාරයට ඇලුම් කරනවා නම් බුදුරජාණන් වහන්සේ ආපක තමයි මටත් අහන්න තියෙන්නේ. අපි මෙච්චර කියනකොටත් ඔබ මේ දිරණ රූපයට ඇලුම් කරනවා නම් අපි මෙච්චර කියනකොටත් ඔබ මේ වයසට යන රූපයට ඇලුම් කරනවා නම් මේ කුණු වෙලා අන්තිම කාලේ වෙනකොට වැగిරෙනවා පින්වත්නි. මම ඊයේ පෙරේද රෝහලට ගියා අනුරාධපුර. පින්වතුන් කියන්නේ එක එක ලෙඩ්ඩු එක එක ආකාරයි. සමහරු යටිගිරියෙන් කෑ ගහනවා මුළු ස්පිරිතාලෙටම ඇහෙන්නේ. සමහරු ජීවිතය ගැන පින්වත්නි හිතාගන්න බැරුව දැන් එක ස්වාමීන් වහන්සේ නමක් මට හම්බුණා රෝදපොටුවක. උන්වහන්සේ කියනවා මේ උන්වහන්සේට අංශභාගය ඇතිලා මම ළඟට ගිහිල්ලා වන්දනා කරලා කතා කරා. මේ අපිට ඉතින් කවුරුත් නෑ වයසට ගියාම කොයි කාටත් කිව්වා. ඉතින් ඕක කතාව මාර ඇත්තක්. නේ සාහසික ඇත්තක්. අපි දෙයිතයිට දායකයෝ ඉන්න පුත්තා මත්ති දනම් මත්ති දායකන් අත්ති එහෙම එකක් නෑ. ඔගොල්ලෝ කොහොමද මට කලින් අපවත් මැරෙන්න තියෙන කට්ටිය සාමාන්‍ය ආයුෂ ජීවත් වුණා. එතකොට මේ අස්තීර ලෝකයට බලාපොරොත්තුවක් ගොඩනගා ගන්න යනවට වඩා හොඳයි පින්වත්නි. මා මුදට ගිල වෙරළින් මාලිගාවක් කතා ගන්න. ඒක ටිකක් වෙලා හරි පවතී. ජීවිතේ නම් මෙහෙම ඉන්නවා පින්වත්නි. හෙට වෙනකොට ජීවිතේ ඔබ දන්නවද එක පුංචි ජර්ම් එකකට පුළුවන් ඔබේ මනස සම්පූර්ණයෙන් අනිත් පැත්තට ඇදලා දාන්න. ඔබ දන්නවද ඔබේ මොළයට යම්කිසි ආකාරයක විස බීජයක් ගිය. දී වැඩියා තත්වයේ ඕනවට වඩා වැඩි වුණු. හරි. කොලෙස්ටරෝල් තත්වයේ ඕනවට වඩා ලිමිට් එක පැන්නො. ඔබ දන්නවද ඔබට මේ ඉන්න ප්‍රකෘති මානසිකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින්
දන්නේ ඔබට මේක තේරෙනවද නැද්ද කියන්න. හැබැයි මෙච්චර කියනකොටත් ඔබ මේ ලෝකේ අතහරින්න නැත්තම් මානසිකව මේ භවයේ විතරක් නෙවෙයි අතහරින්න ඕනේ. අප්පෝ ඇත්ත තමයි මේ ජීවිතය හොඳ නැහැ. ඒ නිසා ඊළඟ පද අනුරුද්ධ මහරහතන් වහන්සේට එක වෙලාවක ඇවිල්ලා කියනවා දේවතාවියක් අනුරුද්ධ ඔයා මේ මොනවද කරන්නේ? යන්නකො නන්දුනේ එන්න පැත්තට. එහෙන් සැප තියෙන්නේ. නන්දන වෙනට නොගිය කෙනෙක් කොහොමද සැප වින්ද කියන්නේ? අනුරුද්ධ මහරහතන් ඔයගොල්ලන්ට කොහොමද ඇවිල්ලා සක්‍ර දෙවියන්ට වෙනවා ඇවිල්ලා දැන් අපි දමුකෝ මාතලි දිව්‍ය පුත්‍රයා ගැන කතා කරපු නිසා මේ මහා ඉර්ධිය ඇති දිව්‍ය පුත්‍රෙක් විහිළුවට ගන්න එපා. ඇවිල්ලා ඔබට කියනවා යම් දිව්‍ය ලෝකෙ පැත්තට ගිහිල්ලා එන්න කියලා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් අර අලියගේ නැට්ටෙල්ලිලත් ගියා කියනවනේ නේ. අර දිනවනේ ගමරාලිගේ නැට්ටෙල්ලිලා ගම්මානිය දිව්‍ය ලෝකෙ යන්න හැදුවා කියලා. ඉතින් ඔබට දිව්‍ය ලෝකෙ පැත්තකට දාන්න සතියකට සිංගප්පූරු පැත්තට ගිහිල්ලා එන්න යන්න කියලා හෙව්වොත්. ඒ කියන්නේ ඔබ මේ මනුස්ස ලෝකේ කුණු මස් වලට ඇලුම් ඔබ මේ කුණු මස් වලට ඇලුම් කරන જાතිය පුද්ගලයෝ. කයි ඇත්ත. ඔබට තියෙන්නේ මිනිස් මානසිකත්ව නෙමෙයි. සූකර මානසිකත්ව. අසෝචි වලට ඇලුම් කරන්නේ ඒකයි. දිරදිරා යන අර පාරේ තියෙන කෑන් එහෙම දැක්කම ඉස්සර බෝතල් පත්තර එකතු කරන මිනිස්සු ඒව එකතු කරනවා. ඒ කියන්නේ ඔබත් ඒව එකතු කරන මිනිස්සු වගේ. දිරදිරා යන කෑන්, දිරදිරා යන රූප, වියකී යන රූප එකතු කරන ඔබ ජීවිතය අවසානයේදී ඒව ටික එහෙමම තියලා මැරලා යනවා. කියන්නේ මේ ලෝකෙට විතරක් නෙමෙයි සංසාරගතව තියෙන කිසිම භවයකට ඇලුම් කරන්න සුදුසු නැහැ. මේක විශේෂත්වය තමයි මේ වෙලාවේ විතරයි ඔබට පුළුවන් මේකෙන් එළියට පයින්. හදිසියවත් මේකෙන් එළියට මේ වෙලාවේ නොපැන්න. ඒක බුද්ධෝත්පාද කාලය. ආයි කවදාවත් මේ ඔපචුනිටි එක ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇයි? කවුද මේ චක්‍රෙන් එළියට යන්න කියලා දෙන්නේ? හැමෝම මේ චක්‍ර දැන් ධනාත්මක චින්තනය. ඒක හොඳයි 1000ට. ධනාත්මක චින්තනය කියන එක ලෝකයේ ඇතුලේ වෘද්ධියක් පෙන්වන එක. නරක නෑ. සල්ලි නැති කෙනෙක්ට සල්ලි අම්බ කරගන්න හොත ක්‍රමවේදය. හැබැයි මේ චක්‍රය ඇතුලේම හිර වෙන්න වෙනවා මිසක් පින්ගන්නේ ඔය කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ නේ. දැන් මට මේ පෙරේදා කවුරු හරි කතාවක් කිව්වා. ඒක අම්මා කෙනෙක්ට කතා කරා. බෙල්ලට ආපු පිළිකාව ඇඟ දිගේ දුවලා මල මුත්‍රා මාර්ග වලටත් ගිහිල්ලා කියලා. බලන්න ජීවිතේ හැටිය. දැන් සල්ලි වලින් පුළුවන් ඒ වේදනාව නැති කරන්න. සල්ලි වලින් ඒ වේදනාව නැති කරන්න බෑ පින්වතුනි. කවුරු හරි කෙනෙක් ජීවිතයේ අවසාන කාලෙදී ට්‍රොලියකට වැටිලා කොන්ද රිදෙනවා කියලා බෙරියන් දෙද්දි ඒ දුක ෂෙයා කරගන්න පුතාට බෑ. එයා මේ පයිලට් කෙනෙක් කියලා. ડોක්ටර් කෙනෙක් වුණත් අසරණ වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවකදී මේ රවුමෙන් ගැලවිලා එළියට පයින්. මේ රවුම ඇතුළේ හිර වෙන්න එපා. දැන් ඔබ බලන්න ඔබ ගෙවන ජීවිත ප්‍රතිපදාව ඇතුළේ ඔබ මේ රවුම ඇතුළේ සක්සස් වෙන්න හදන්නේ, සාර්ථක වෙන්න හදන්නේ රවුමෙන් එළියට පයින්න හදන්නේ. මම දන්නේ ඔබට උත්තරයක් ඇති ඔබ ගාව. ඔබ උත්සාහ කරන්නේ මේ රවුම ඇතුළේ සාර්ථක වෙන්නයි. සංසාරයේ කියන රවුම හිර වෙලා පැහැදිලිද මම මේ කියන්නේ? ඔයගොල්ලෝ අර ඉස්සර ලොතරැයි අදිනවා දැකලා තියෙනවනේ. කොහොමද අර ඉස්සර නාලිකාවල අදිනව නේද මේ ලොතරැයි? මේක රවුන්ඩ් ටිකක් කැරකි තියෙනවා. ඔයගොල්ලෝ ඔක දිහා එන්න බලන් ඉන්නව නේද ස්විප් එකකුත් අරගෙන. මොනවා වෙයි කියලාද? නිකන් මගේ අතේ තියෙන ඉලක්කම කැරකිලායි කියලා බලන් ඉන්නවනේ. එකක් දෙකක් නොගියොත් තුන හරියයි කියලා බලන් ඉන්නවා. අපේ මිනිස්සු පුදුම හීන මවන්න පිංගනි. 10 ස්විප් එකක් අරගෙන කෝටි ගානක හීනයක් හැමදාම රැට දකින්න. නෑ? පුදුම තෘෂ්ණාවක් තියෙන්නේ. ඉතින් ඒක අරකේ ආවේ නැති වුණොත් ස්විප් එක විසික් කරන්න එහෙම නෑ. පවුදාට එනවා කවුද? අර ලොතරයි විකුණන කෙනා එනවා. එයා ගාවටත් ගිහිල්ලා බලන්න. මොකද ඊයේ ටීවී එකට වැරදුනක් දන්නේ නෑනේ. හොඳයි. එයාත් වැරදියට කිව්වොත් ලොතරයි විසික් කරනවා. නෑ නේ කායි හෑම්බෑග් එකේ දාගන්න.
දාගෙන හන්දියේ සොයිප් කඩේ ගාවටත් යනවා. ඕකෙත් බලලා එයත් නෑ කිව්වොත් එතන විසික් කරන්නෙත් නෑ. ඒ ඩස්බින් එකට දාන්නේ කවදාවත්. ආයි බෑග් එකට වෙනද ඇයි? අර කපට බොරු කියලා දන්නේ නෑ. යන්නේ. ඔක තමයි මිනිසුන්ගේ ඇටි. මිනිස්සු රුපියල් 10ක් 20ක් වේදම් කරලා කෝටි ගානක හින දැක ජීවිතේ වයසට යනවා. ඒ කවදාවත් කෝටි ගානක සොයිප් එකක් ඇදලා තියනවද මන්ද ඔය පිංගුතුල්ලන්? ඇදෙනව නැත්තේත් නෑ ඉතින්. කලහතුර නේ. කලාමතුරකින් එක්කෙනෙකුට ඕක ආවොත් තමයි. ඔයි කොහොම නමුත් මම මේ කියාගෙන ආවේ අර ඔක ලොතරයි බෝල ටික කැරකි තියලා එක බෝලයක් එකපාරට මොකක් වෙනවද? එළියට ඇවිල්ලා එළියට පයින්නවනේ. පියන්නේ. ඔබත් ඇවිල්ලා ලොතරයි බෝල වගේ. හොඳට මතක තියාගන්න මේ උපමා. මේක ඇතුළෙම කැරකි ඉන්න එක එක්කෙනා වදිනවා එක එක්කෙනා හැප්පෙනවා. තරංගයක් ලොකු. හැබැයි එළියට පයින්නේ කලාතුරකින් එක්කෙනයි දෙන්නයි. හරි. ඇත්තටම ඔබ නම් මේක කැරකෙන්නෙත් නෑ. අඩුව මේ සාසන බ්‍රහ්මචර්යාව ගැන අවබෝධයෙන් සාසන බ්‍රහ්මචර්යාවට ආපු කෙනෙක්වත් මේකෙන් ගැලවිලා එළියට පයින්නවා. ඇත්තටම මේකදී මේ බණ කියාගෙන යන ගමන ඇතුලේ මට හිතලා තියෙනවා ඇයි අපි මේ බණ කියන්නේ කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් මේ කර්ම විපාකේ ඇත්ත යහපතක් වෙනවා මේකෙන් පිනක් දහමක් හරි කරගෙන දිව්‍ය ලෝක සම්පත්තියකට හරි යන්න උත්සාහ කරනවා. හැබැයි අපි මේ කියන කතාව නිවන ගැන ලෝකෙට බර වැඩි දෝ කියලාත් හිතෙනවා. කියන්නේ මිනිස්සුන්ට ස්කන්ධ ධාතු ආයතන වලින් නිදහස් වීම ගැන හීනෙන්වත් දැන් ඔය පිංගුතුල හීනෙන් දැක්කද? දැන් මම පහුගිය දවස්වලත් මේ කාලේ තියෙනවා. ඊට පස්සෙවත් හීනෙන් දැක්කද නිවන් දැකලා ඉන්නවා. නේ ධානයක් ලැබලා ආසින් යනවා වගේ එකක් හීනෙන් දැක්කේ නැහැනේ කවදාවත්. හීනෙන් දකින්නේ මොනවද? ජනාධිපති වෙලා ඉන්නවා දකි. සුයිප් එකක් ඇදලා ඉන්නවා දකි. කියන්නේ කාම හීනමයි දකින්නේ. කවදාවත් මාන වෙලා ඉන්නවා වගේ හීනයක් දැක්කත් අඩුම ඒ කියන්නේ මේ මිනිස්සු ජීන්නකටලා ඉන්න වෙලාවෙත් අරවාගෙන හිතලා නිදා ගන්න වෙලාවටත් බවංගෙන් මිදිලාවිල්ලා හීන දකින්නේ. ඒ දකින්නෙත් කාම ලෝකයේ ගැනමයි පෙන්වන්නේ. හීනකින්වත් කාම ලෝකේ ප්‍රාර්ථනා කරන්න එපා. අඩුම හීනකින්වත් ප්‍රාර්ථනා කරන්න එපා කියපු කාම ලෝකයේ ඔබ හීනෙනුත් කාම ලෝකයේම නම් දකින්න. හිතන්න ඔබේ මනස කොයිද තියෙන්නේ කියලා පින්වතුනි. මගේ වාහනේ ලවන මල්ලිගේ අයියා නැති වුණා. අයියා තුනට පස්සේ මහර 12ට විතර කෝල් එක ආවේ. ඒ කතා කරපු අනිත් අයියා මල්ලිට කියනවලු මේ මල්ලි මට කියන්නේ දැන්. ලස්සන මල්ලි මට කියන්නේ මේ පෙර දෙකපාරටම ස්වාමීන් වහන්සේ ජීවිතය ගැන අවබෝධයෙන් ඉඳි හරිම ලේසි නේද ජීවිතේ ජීවත් වෙනවා. මම ඇයි එහෙම කපාට කිව්වේ? දැන් මෙයා සාමාන්‍යයෙන් එහෙම කතා කියන්නේ නැහැ. මම එහෙම කතාවක් කිව්වේ. නේද අයියා නැති වෙච්ච වෙලාව තමයි මට ඒක තේරෙන්නේ. මම ඇයි නෑ අවබෝධයෙන් ජීවිතේ තේරුම් ගත්තාම ඒක හරි මේ එච්චර අමාරු නෑ. මම ඇයි එහෙම කියන්නේ කියලා අයියා. ඔව් කිව්වා. එදා කෝල් එක එනකොට ඒගොල්ලෝ කලබලෙන් කතා කරේ. මං හිතුවා කවුරු හරි මැරලා තමයි ආය අනිවාර්යෙන් දෙකක් නෑ. අම්මද දන්නෙත් නෑ. අයියා සනීප වෙලා හිටිය නිසා අයියාද දන්නෙත් නෑ. මල්ලි මට කියනවා ඒගොල්ලෝ බය වෙලාලු මං කලබල වෙයි කියලා. මල්ලිට hina. එහෙම කිව්වේ උන් හිතන් ඉන්නේ මට මං ඔය කහලා කලබල වෙයි කියලා. ඒගොල්ලෝ දන්නේ නැන්නේ මං කවුද කියලා. එහෙම කිව්වා. පින්ගත්නේ. ඒ මරණය ගැන ඇහෙද්දි මම මල්ලි එහෙම ඇහෙනකොට මොකද හිතුනේ? බාරමේ අපිත් එක්ක ඉඳලා භාවනා කරලත් නෙමෙයි ලොකුවට. ඉඳලම ස්වාමීනි කරගත්තු කර්මානුරූපීව ලැබිච්ච උප්පත්තිය ගැන විතරයි සිහිුනේ කිව්වා. වෙන කිසිම දුකක් නැහැ මැරෙනවමනේ. වෙන කිසිම දුකක් නැහැ කිව්වා. බලන්න ජීවිතේ තේරුම් ගත්තාම හරිම සිම්පලි මේ ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් විදිය. කොයි වෙලේ හරි Tamanගේ මරණය ආවත් Taman ඒකට අර ඇම්බරි ඉන්නේ නැහැ. ඒකයි. හොඳට මේකට ශක්තිමත් මුහුණ දීලා ශක්තිමත් මුහුණ දෙනවා කියන්නේ මම මැරෙන්න ලෑස්ති කියන කල්පනාව නෙමෙයි. මේ සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සංස්කාරයෝ නම් දුකයි. නැතිවීම ස්වභාව කරගෙන පවතිනවමයි. දැන් භික්ෂුවක් එහෙම නින්නේ. භික්ෂුව මේ ස්කන්ධ පහ ගැන
අපේක්ෂාවෙන් නෑ. කොයි වෙලේද මේක භංගයටපත් වෙන්නේ කියලා ඇඟිලි ගැන පිළිකුලෙන් පෝෂණය කරනවා. දිවට අහුවෙන කැමරාසේ ගිලිලා නෑ භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේලා ගිලිලා ඉන්නේ හුදකලා රසේ. විවේක රසේ. සන්තුට්ඨිතා, පවිවේකතා, අප්පිච්චතා වගේ ගුණ ධර්ම වඩන භික්ෂුව. පාංශුකූලික චීවරය දරාගෙන පත්ත පිණ්ඩිකංග දූතාංග සමාදන් වෙලා සපදාන චාරිකංග දූතාංග සමාදන් වෙලා නේ සජ්ජිකංග දූතාංග සමාදන් වෙලා ආරඤ්ඤිකංග දූතාංග සමාදන් වෙලා ගුණ පිළිවෙත් පුරන්නව මේ ලෝකයේ පිළිබඳව අපේක්ෂාවක් නැති නිසා. හැබැයි ඔබ දැන් මම ඔබට හොඳ උපමාවක් කියන්න. ඔන්න බලා ගන්න ඔබත් ලෝකෙන් ඈතර වෙන්න යන කෙනත් අතර වෙනස. පිටගන්නේ පින්ඩපාත යන්න ගත්තාම දැන් පින්ඩපාත යනකොට කාලයක් යද්දි ගෙවල් ටික හුරු වෙනවනේ. අහවල් ගෙදර ඉන්න මේ කට්ටිය මේ ගෙදරින් මේ වගේ දානෙ දෙන්නේ මේ ගෙදරින් නම් දෙන්නේ අප්පෝ වැඩ කන්න බැරි ඒවා එහෙම ඉතින් අහු වෙනවා ටිකක් යනකොට. අහු වෙනවද නැද්ද? වෙනවා. දැන් භික්ෂුව පාරට එක්ස්පර්ට් වුණාම කියන්නේ පාරේ ගෙවල් ටික ගැන නෝට් වෙනවනේ. ඉතින් මේ ගෙදරට ගියාට වැඩක් නැහැ. ඉන්නේ ආච්චි අම්මා කෙනෙක් කරනවා පැයක් විතර අපරාධේ කාලේ හොමෝම හිතෙනවා. ඉතින් මම මේ කියන්නේ සත්‍ය වශයෙන්ම මට වෙච්ච දේ. ආයි මේක වහන්න ඕනේ නෑනේ. දැන් මේ සසර දුක දැකලා නිවන් දකින්න කියලා මහාන වෙලා. හරිද මේ ගෙවල් වලදී කවදාවත් ප්ලේන් ටියක් බීලානේ. එහෙම ඉඳලා මහාන වෙලා දැන් ගිහිල්ලා පින්ඩපාත යනකොට මට එක දවසක් හිතුණා ඇත්තටම මට හිතුණා මේ ගෙදරට නම් ගිහිල්ලා වැඩක් නැහැ. ඔන්නේ තව ගෙවල් 3ක් විතර තියෙන එක පහු කරාම හොඳ ගියක් තියෙනවා. අන්න ඒ ගෙදරට කෙලින්ම යනවා කියලා දැන් මේ ගිහිල්ලා ඊට පස්සේ මං ඇවිල්ලා පින්න වළඳනකොට මේ මට ලැජ්ජයි වෙච්ච දෙයට. අයියෝ ධම්ම විදියේ. මේ කන්නයි මහලෝනේ. දැන් භාවනා කරනවා නෙමෙයි දැන් මොකද කරන්නේ? දැන් හොඳ කන්න ගෙවල් හොයනවා. කන්න ඕන නම් ගෙදරට වෙලා ඉන්නවා. දැන් ඔක ඉතින් සාමාන්‍ය දෙයක්. මහන්ලා මම මේ මුල්ම කාලේ කියන්නේ 2015 විතරම. 16ත් නෑ 2015 තමයි විශ්වාසය. මොකද අපි හිටියෙත් ගම්මාන පැත්තනේ පින්වත්නි. ඒකට මේ ගම්මාන වල දැන් කොළඹ වල හතේ පින්ඩපාත යනවා වගේ නෙමෙයි ගමක පින්ඩපාත යන්නේ. ඒකට අහිංසක මිනිස්සු සමහරු තමන් කකා ඉන්න පාන් කෑල්ලෙන් වාටියක් ගෙනල්ලා කඩලා දානවා. ඒ වගේ මිනිස්සු. එතකොට දැන් මේක හොඳ නෑනේ. බුදුරජාණන් වහන්සේ දූතාංගයක් දානවා ලෝලුප්පචාරකම් පටික්කිප්පාමි සපදාන චාරිකංග සමාදියාමි. සපදාන චාරිකංගය. සපදාන චාරිකංගයේ සමාදන් වෙච්ච භික්ෂුව ගේ නියමය තමයි දූතාංගය තමයි තණ්හාවෙන් ගැපිලිවල ඉක්මවා පිණ්ඩපාතය කරගන්නේ නැත. ඔන්න ඒක සමාදන් වෙනවා. සපදාන චාරිකංගං සමාදියාමි සපදාන චාරිකංගං සමාදියාමි සපදාන චාරිකංගේ සමාදන් වෙලා පිණ්ඩපාත යන්න ගත්තාම මොකද වෙන්නේ? ඔන්න දැන් යනකොට හිතනවා මේ ගෙදර නෑ වැඩක් නෑ කියලා. එතකොට හැබැයි ඊට ආයි මොකක් මතක් වෙනවද? දූතාංගයේ මතක් වෙලා වැඩක් නැති වුණාට අතාරින්න බෑ. එහෙමනේ. අනිවාර්යෙන් මා විසින් මේ ගෙදරට යා යුතුයමයි කියලා. ඒ දූතාංගයේ මුල් වෙලා පිණ්ඩපාත කරගන්න. දැන් බලන්නකො තෘෂ්ණාවට පාර වදිච්ච විදිය. මේ කය පෝෂණය කරන්න ආහාර ගන්නවා කියන එකක් නෑ. කුලයන් වල ඇලීමක් නෑ. ප්‍රණීත භෝජන වල මුලා වීමක් නෑ. ලැබෙන්නේ මොනවද? ලැබෙන දේ වළඳලා සාසනික ප්‍රතිපත්තිය පුරා ගන්න ජීවිතේ කැප කරා මිසක් මුලාවට ජීවිතය යට කළා නේ. ඔය පිංගුතුල්ලා එහෙමද? පිංගුතුනි. ඔය පිංගුතුල්ලා ලොකු මුලාවක ජීවිතේ ජීවත් වෙනවා. 5 star hotel එකේ 3 star hotel එකේ නැද්ද? දැන් ඔය පිංගුතුල්ලාට ඩිමාන්ඩ් එකක් තියෙනවනේ. 5 star hotel එකක් කොහොම ඒක නිකන් මෙහෙමනේ යන්නේ නේ. නිකන් අර එහා පැත්තේ තියෙන චූටි හෝල් එකේ මේ වෙඩින් එකක් තියෙනකොට වගේ නෙමෙයි 5 star එකට යන්නේ. හැබැයි ඔබට අමතකයි අරකින් කෑවත් වැසිකිළියට යද්දි දොර වහගෙන යන්නේ. අරකින් කෑවත් මොකද 5 star hotel එකෙන් කෑවයි කියලා අප්පෝ මම මේ 5 star එකෙන් කාපුවනේ තියෙන්නේ කියලා යනවද? ඒකෙන් ගියත් වැසිකිළිය දොර වහගෙන යන්නේ. මොන ප්‍රණීත භෝජන වැළඳුවත් පැය 4කින් අසුචි බවට පත් වුණාට පස්සේ ලැජ්ජාවෙන් වහගෙන බැහැර කරන්න වෙනවා කියන එක මිනිස්සුන්ට අමතකයි. බලන්න කොහොමද ජීවිතය ඇත්ත. පෙඟතනි මෙච්චර කියනකොටත් ඔබ මේ ලෝකේ පස්සේ නම් දුවන්නේ. මම මොනා කරන්නදනේ?
තම තමන්ගේ ඥානෙ හැටියට මේක වටහාගෙන ඉතර වෙලා යන්න. ඔබට කියන්න ඕනේ මෙච්චර. මේ තමයි දැන් අරක දැන් ඔබ පින්වතුන්ලා රාගය තමයි මේ හොයන්නේ. භික්ෂුව හොයන්නේ විරාගය. ආමිෂය නෙමෙයි නිරාමිෂ සතුට. ආමිෂ සතුටත් නිරාමිෂ සතුටත් අතර වෙනසක් තියෙනවා. හැමතිස්සෙම මිනිස්සයා උත්සාහ කරනවා දෙයක් ලබාගෙන ජීවත් වෙන්න. දෙයක් එකතු කරගෙන ජීවත් වෙන්න. දෙයක් ලං කරගෙන ජීවත් වෙන්න. හැබැයි භික්ෂුව එක එක දේවල් ලැබීමෙන් සතුටටපත් වෙන්නේ නැහැ. ඔය එක්තරා අතීත ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා පින්වතුනි මේ. උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා අතීතේ කියන්නේ මම ඉතින් චරිතාදර්ශී භික්ෂුවා. ඊළඟ උන්වහන්සේට මේ පාත්‍ර මේ පිරිකර ලැබුණාම පැදුරක් දානවලු කුටියෙන් එළියට. දාලා පිරිකර ටික පැදුරේ දාලා ස්වාමීන් වහන්සේලාට එන්න කියලා අරන් යන්න කියනවලු. පන්සල් වල හාමුදුරුවෝ ටිකට ඒ වට පිටා වෙන්න කියලා ඕන දෙයක් අරන් යන්න කියලා දාලා තියෙනවා. වාහනනේ. ජීවිතික ගුණ ධර්ම වඩපුතුම් මේ වගේ මුලා වෙන්නේ නැතුව මේ වගේ පමා වෙන්නේ නැතුව මේ වතහැරලා දාලා ජීවිතේ යන්න හදන හැටි. මේ වගේ ලෝකයක මේ බණ ටික ඇහෙනකොට මගේ පින්වතුන්ලා හොඳට කල්පනා කරන්න අනේ දෙයණී අපි මේ මොකද කරන්නේ ජීවිතයත් එක්ක? අපි විසින් කොච්චර ධර්මතා රාශියක් අවබෝධ කරගන්න ඕනිද මේ කියන තැනට හිත හදාගෙන ඔය පින්වතුන්ලා හිතන්නේ ලේසි කියලා. ලේසි නෑ පින්වතුනි. මෙතනට හිත හදනවා කියන එක හැබැයි එහෙමයි. හරියට ප්‍රඥාවන්තයෙක්ට මේ එක බණ පදයක් ඇහුනොත් එයා නවතින්නේ නිවනේ. හරි ප්‍රඥාවන්තයන්ට මේ එක බණ පදයක් ඇති සසර ජීවිතය ගැන කලකිරීමක් ඇති කරගෙන මේකෙන් ඈතර වෙන්න පැත්තට පාර කපා ගන්න. හැබැයි ලේසි නෑ. පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ඇහෙන කෙනා කල්පනා කරන්න ඕනේ. අජ්ජේව කිච්ඡං ආතප්පං අදාදම කරන්න ඕනේ. කෝ ජඤ්ඤා මරණං සුවේට මැරෙයිද කියලා කවුද දන්නේ? කල්පනා කරන්න. ස්වාමින්වහන්සේ නමක් මාත් එක්ක ස්පිරිතාලෙට ගිහිල්ලා එද්දී අපි දෙන්න මෙහෙම දෙපැත්තේ ඉන්නවා. උන්වහන්සේ මට කියනවා ලොකු සයන්ස් මොකද කියලා මේ ජීවිතයේ අසරණ භාවය කියන එක නම් මාර විදියට දැනෙන්නේ. මම ඇයි? ලොකු සයන්ස් දැන් මම ඔබ වහන්සේට ගෞරව කරනවා වුණාට කවදා හරි දවසක අපි දෙන්න වැකටනේ වයසට යන්නේ. නැසෙ මට කියනවා දැන්. ගියාම සමහරක්කට මේ මැද්දේ තියෙන වතුර කෝප්පේ ලොකු සයන්සට ඕනේ වෙයි. හැබැයි මටත් දෙන්න පුළුවන් වේද කියලා කවුද දන්නේ? මටත් අංශභාගයේදී අතපය වාරු නැතුව තිබ්බ. අපිට තිබහත් අසරණකමක් වෙයිනේ. වෙනවා පින්වතුනි. ඔබට මේකට බය හිතෙන්නේ නැද්ද කියන්නකෝ. දැන් මට ඔබට නම් තව මේ හෙට අනිද්දා. දන්නවද? හෙට අනිද්දා. වයසයිමනේ දැන්. ආයිත් සැරයක් මේ වගේ භවගාමී ගමනකට නොවැටි. කරුණාකර මේ වතාවෙවත් මේ දුක තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙන්න කරන්න ඕනේ. එක කල්පනාවයි. සබ්බේ සංඛාරා දුක්ඛ. කෙටිම වචනේ. මොකද්ද? සියලුම සංස්කාරයෝ නම් දුකයි. සංස්කාරයෝ කියන්නේ මේ ලෝක පැවැත්ම පිණිස ලෝකයේ ඇතිවෙච්ච දේවල් හේතුන්ට අනුරූපීව හටගත්ත සියලුම ධර්මතා. මම ඔබ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේ කිසිම තැනක සැප මාත්‍රයක්වත් නැහැ. එතකොට අපේ සයන්ස ලෝකේ සැප නැද්ද නේ? ආස්වාදයක් ලෝකේ තියෙනවා. හැබැයි අර කුෂ්ඨය තමයි හොඳම උපමාව. කුෂ්ඨය කහනකොට සැප වුණාට කුෂ්ඨය කියන්නේ සැපද දුකද? දුක. කහනකොට සැපයි. එහෙමයි කියලා ඔයගොල්ලන්ගේ පුණ්‍ය අනුමෝදනා පත්‍රේ නෑනේ. කුෂ්ඨය කහනකොට සැප නිසා අපිට ලොකු කුෂ්ඨයක් හැදේවා කියලා. ඒ වගේ ලෝක යම් යම් ආස්වාද තිබ්බට ඒ ආස්වාදතාවකාලික නිසා ඒ ආස්වාද වලට පැවැත්මක් නැති නිසා පින්වත්නි ආස්වාදයේ මුලා නොවි ආදීනවෙම දකින්න. මේ දිරදිරා යනවා කියලා කල්පනා කරන්න. වියකිලා යනවා කියලා කල්පනා කරන්න. මෙරි වැටෙනවා කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරද්දි තමයි ඔබට ඇත්තටම මේ ලෝකේ විතරක් නෙමෙයි. මෙහෙම දිගැරලා සමස්ත භවගාමී ගමනම බලන්න.
සමස්ත භවගාමී ගමනම භවයම සංසාරයේම දිගහැරලා බැලුවාම තමයි ඔබට තේරෙන්නේ. කොතන ඉපදුණා? දැන් බලන්න මේ ජීවිතේ අපි ඉපදුණා, ගයක් හැදුවා. දැන් මැරෙනවනේ. ආයි ඉපදුනොත් මිනිස්සෙක් කියලා ආයි මොකක් කරන්න ඕනේ? දැන් ආයි ගයක් හදන්න එපයි දඟලන්නේ. ආයි හදලා ආයි ජීවත් වෙලා ආයි මැරෙන්න. ආයි උපදින්න. ආයි මොකක් කරන්න ඕනේ? ආයිත් හදන්න එපා. දැන් මේ ගමන කොච්චර නිස්සාරද බලන්න. ඇයි අපි වැල්ලක ගයක් හදන්නේ නැත්තේ? ඇයි අපි කන්දක් උඩ ගයක් හදද්දි පස් කඩාගෙන වැටෙනවද කියලා බලන්නේ ඇයි? හදන ගෙදර කඩාගෙන වැටෙනවා නම් වැඩක් නෑ. හොඳ බීම් එකක් දාලා හොඳ ෆවුන්ඩේෂන් එකක් ගේකට දාගන්නේ ඇයි? හදන ගේ කඩාගෙන වැටුණා. පිංගන්නේ. වහලක් ගහනකොට අපි කවුරුත් තෙමෙන්න ගහන්නේ. සිමෙන්ති වලින් කුවේරක් දාලා අන්තිම බින්දුව වෙනකම්ම වහනවනේ. පිංගන්නේ ඔබ මේ ගහලා තියෙන වහල ඕකේ හැමතැනම හිල්. ඕක ජරා ගින්නෙන් තෙමෙනවා, ව්‍යාධි ගින්නෙන් තෙමෙනවා, මරණ ගින්නෙන් තෙමෙනවා. පිංගන්නේ ඔය වහලයට සැනසීමක් හොයන්න එපා. ඔබ දාලා තියෙන ෆවුන්ඩේෂන් එක ඇත්තටම ෆවුන්ඩේෂන් එකක් නැති තරම්. කොයි වෙලේ මේ පස්කන්ධ කඩාගෙන බිමට වැටෙයිද කියලා කියන්න පුළුවන් කමක් නෑ. එනිසා මේ ජීවිතේ තේරුම් අරගෙන මගේ රත්තරන් පින්වතුනි මේ දුක්ඛිත භයානක සංසාරයට මුලා වෙන්නේ නැතුව හරිම පුදුමයි මිනිස්සු මේ සංසාරයට මුලා වෙන හැටි දැක්කහම. මම ධර්මදේශනාවක් කළා මේ අපාය පිළිබඳව. ඇත්තටම අපාය ගැන ධර්මදේශනාව කළාට පස්සේ මට හිතුණා අපි ඉදිරියේදී මේ ගැන සිහිපත් කරලා දෙන්න. මට හිතුණා දන් දුන්නත් අපාය නොදුන්නත් අපාය වගේ සිද්ධියක් තියෙන්නේ මෙතන. එතකොට ඒ දන් දීම නොදීම නෙමෙයි අපි එකකින් ගත යුත්තේ. දන් දීම් නොදීම් ආදී දේවල් වලින් හෝ සංසාරේ හිර වුණොත් විඳින්න වෙන දුක පොඩි නෑ. දැන් ඔය පින්වතුන්ලා ටක් ගාලා අල්ලගන්නේ සංසාරේ සැප විඳින්න පුළුවන් කුසල කර්මයක් නෑ. ආවල් පින කරා නම් අපේ ආමුදුර. දැන් මම උගලන්ට කිව්වොත් එහෙම පින්වතුනේ මේ මාර පිනක් තියෙනවා. මේක කරගත්තොත් සසරේ මාර විපාකයක් ලැබෙන්නේ. මේ අය කවදාවත් අපාය කියන වචනයවත් අහන්න ලැබිලා නෑ. දිව්‍ය ලෝකවලම ඉපදිලා තියෙන්නේ. ඔයගොල්ලෝ මොකක් කරනවද දෝගෙන කියලා. අනිවාර්යෙන් කර දැන් මං කිව්වොත් එහෙම මේ පිංගුතුනි පිදුරු ගහක් පූජා කරගන්නකෝ ඒක මාරානිසංසයි මෙහෙමයි කියලා. ඔය පිංගුතුන මොකක් කරනවද? ඕගොල්ලෝ පිදුරු හොයන් ඇවිල්ලා අයියෝ අපිට ඉතින් කණ්ඩත් එක්ක පිදුරු තියේ ආරන්නේ. හැබැයි මං ඔබට කිව්වම පිංගුතුනි දන්නවද මාර වැඩක් තියෙනවනේ මේ ටිකක් භාවනා කරන්නකෝ නිවන් දකින්න පුළුවන් කියලා. එතකොට කරනවද? නෑ එතකොට වෙලාවක් නෑ අපේ හඳුරුනි කොහොම හරි කර. අන් හැවදේම කරනකොට භාවනා තමයි කරගන්න බැරි. يعني භවගාමී ගමනේ ඔබේ සිත ඇලෙන තරම් නිර්වාණය ඔබේ සිත ඇලෙන්නේ නෑ. ඔකයි සත්‍යය. හැබැයි මම මොකක් හරි පින්කව ඔයගොල්ලෝ හරි කැමති ධම්මවිජය සයන්නාසයට දාන ටිකක් අප්පා බලන්නකො ටිකක් නිකන් කියලා. කොච්චර ලොකුද මේ මගේ බඩ පුරවන්න නෙමෙයි. අර කුසල කර්මයට ලෝභකම. ඔකයි සත්‍යය. අර පුණ්‍ය කර්මය කරගෙන විපාකයට මුලා වෙලා. කල්පනා කරන්නේ දැන් අපි බැල්ලියට කන්න දීලා සීවලිය ආවුන්රන්ට එහෙම ලැබුණා නන්නේ සයින්හාසේ නමකට දුන්නාම කොහම ලැබෙන්නේ ඕන්නම කල්පනා කළා ලෝකේ මුලා වෙන කුසල කර්මය නම් ඉක්මනින් කරගත්තට ලෝකෙන් ගැලවිලා යන පුණ්‍ය කර්මය ඔබ කරගන්නේ හරිම අඩුවෙන්. එනි දාන ආදී දේවල් නරකයි නෙමෙයි. ඒ දේවල් හොඳ නෑ කියනව නෙමෙයි. ඒවා කරන්න. ඒත් ඔබ මතක තියාගන්න. මේ ලෝකෙම වැහෙන්න දම් බෙදලා පූජා කරත් ඔබට මේ කාමාවචර ලෝකේවත් ඉක්මවා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අඩුම සතර අපායත් මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක හයත් කියන මේ කාම සුගති කාම දුගති වලවත් ඒ ටිකවත් ඉක්මව ගන්න ඔබට මේ දාන වලින් බෑ. බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට දන් දුන්නා. ඔබට කාමාවචර භූමි ටික ඉක්මව ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබ සිල් රකින්න පටන් ගන්න. ඔබ වෙනත් තීර්ථායතනයක බ්‍රහ්මචර්යාව රැක්කොත් හීන විදියට රැක්කොත් රජ වෙන්න පුළුවන්. මධ්‍යම විදියට රැකලා උපචාර සමාධිය
ආදී දේවල් වැඩුවොත් ඔබට දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. උපරිම විදියට රැක්කොත් කාමාවචර භූමින් නික්මවල ලබන්න පුළුවන් බ්‍රහ්මත්වයේ පවා ලබන්න පුළුවන්. දැන් දානයද වඩානිසංස බ්‍රහ්මචර්යාව. එක වෙලාවක රජ කෙනෙක් තවුසොන්ට දන් දෙනවා. තවුස ටික ධානලාභී. තවුස 10000ටම දන් දීලා රජතුමාට යන්න පුළුවන් උනේ දිව්‍ය ලෝකයකට විතරයි. හැබැයි දන් දීලා රජතුමාගේ දිව්‍ය ලෝකෙට දන් වළඳලා භාවනා කරපු තවුස ඔක්කොම බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. දැන් බලන්නකෝ ආනිසංස මොකක්ද? දානියද බ්‍රහ්මචර්යාව. හැබැයි මහා පුරුෂය මේ දෙකම ප්‍රශංසා කරලා පසසලා තියෙනවා. නමුත් වඩා ශාසනයක වටින්න පිංගන්නේ බ්‍රහ්මචර්යාවයි. ඒ නිසා ඒ තරම් සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවේ ටික කාලයකින් පිංගවත්නි තව දැන් මම අවුරුදු ගානකට කලින් ওই වගේ ඔතන ඉඳලම බණ අහලා තියෙනවා. හැබැයි මේ බණ හිච්ච නිසා, හිච්ච එක තේරිච්ච නිසා දැන් අනිත් පැත්ත හැරෙලන්නේ. ඒ ඔය පිංගොතුලත් මේක අනිත් පැත්ත හැරෙන්න හැමදාමත් බණහා ඉඳලම හරියන්නේත් නැහැ. මේක අනිත් පැත්ත හැරිලා මේ ගමන පටිසෝතගාමීව යන්න පටන් ගන්න ඕනේ. මේකට බහින්න ඕනේ. බෑලා උඩු අතට පීනන්න ඉගෙන ගන්න ඕනේ. පීනන්න පටන් ගන්න ඕනේ. එතෙන් හැමදාමත් ගලක් උඩට වෙලා ඉන්නවා. වතුර සීතලයි කී බහින්න නැතුව. ඒක ලොකු අපරාධයක්. එනිසා ඒ බවල් සිහිපත් කරමින් මේ සංසාර දුකක් කියන එක තේරුම් ගන්න. සබ්බේ සංඛාරා දුක්ඛ. හොඳට මතක තියාගන්න. හැම සංස්කාරයක්ම දුකයි. දරුවෙක් ඉපදුනත් දුකයි. විවාහයක් වුණත් දුකයි. සොයිප් එකක් ඇදුනොත් සැපයි. නෑ. ඇයි පින්ගන්නේ ඔබ දැක්කේ නැද්ද? දැන් මම දැකලා තියෙනවා අර ගම්වල ඉන්න මිනිස්සුන්ට සොයිප් ඇදිලා ඒ මිනිස්සුන්ගේ ජීවිතේම ඉවරයි. ඒ මිනිස්සු එකත් අරන් කොළඹට එනවා වෙනත් භාර්යාවකුත් අරන්. දැන් මොකද වෙන්නේ? කොට හිටිය කුඹුරත් නෑ අන්තිම. මනස තියෙන්න පින්ගන්නේ ජීවිතය ගැන කල්පනා කරන්න. ජීවිතේ ජීවත් වෙන විදිය කල්පනා කරන්න එපා. ජීවිතෙන් ගැලවිලා යන විදිය ගැන කල්පනා කරන්න. ඇයි දන්නවද? සත්‍යවාදීව මේ කියන්නේ ජීවිතේ ජීවත් වෙන විදිය කොයි කවර ආකාරයෙන් කල්පනා කරත් ලෝකේ ඉන්න ධනවතාවටත් පිළිකාවක්. ජීවත් වෙන විදිය ගැන කල්පනා කරන්න. ජීවිතෙන් ගැලවිලා යන විදිය ගැන කල්පනා කරන්න. මේක අවස්ථාවක් කරගන්න කියලා ඔබට ආරාධනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරනවා හැම දෙනෙක්ටම උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීම පිණිස මේ කුසල් ඔබට සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පෙරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කළ විරාගයේ පිණිස මේ උතුම් ධර්ම දේශනාවේ කුසල හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නමින් මේ පරලොවගේ සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන්ව සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවරින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තමුත්තේගම ඔරුගලයාය
සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිචය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ මැදගම්පිටිය දිවුලපිටිය පදිංචි ජිනේන්ද්‍ර කුමාර සහ ධම්මිකා ගුණවර්ධන දරුදු දෙනා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණු වී තිබුණේ මාර්තු මස 19 වන දිනට යෙදුණු ජිනේන්ද්‍ර කුමාර සහ ධම්මිකා ගුණවර්ධන යන අයගේ 25 වන විවාහ සංවත්සරය නිමිති කොටගෙන ඔවුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ධම්මිකා ගුණවර්ධන නමින් මිය පරලොව යන්නට යෙදුණු ගුණවර්ධන රණතුංග ආදරණීය පියාණන්ටත් WK රූපවතී ආදරණීය මෑණියන්ටත් ජිනේන්ද්‍ර කුමාර නමින් මිය පරලොව ගිය PL කරුණාරත්න ආදරණීය පියාණන් ඇතුළු දෙපාර්ශවයේම වර්ග පරම්පරාගත මියගිය සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් ඒත් එක්කම සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන් වන මල්ලිකා ඉඹුලාන මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සහ චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමත් එවැගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මන්ම භවයකදී උතුම් වූ නිර්වාණාවබෝධය ලබා ගැනීමට මෙම පින් කුසල් බලය හේතු වේවා වාසනාව වේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඔවුන්ගේ එසියලු ප්‍රාර්ථනා සඵල වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.